යොහොති වියත්තුච විසරදොච බහුසුතෝ ධම්මදරෝ නොති ධම්මස්ස හොති අනුධම්මචාරී සතාතිසෝ වුච්චති සංඝ සුහනෝ. යම් කිසි භික්ෂුවක් ව්‍යක්ත වේද විශාරද වේද එසේම බහුශ්‍රුත භාවයෙන් හා ධර්මදර බවින් යුක්ත වේද ධර්මයට අනුව ධර්මානුකූලව හැසිරෙන්නේ වේද ඒ භික්ෂුව සංඝ සමාජය බබළුවන්නෙක් වේ. ඉහත බුදුවදනේ අර්ථය මැනවින් විෂද කළ සංඝ නේතෘවරයෙක් ලෙස බ්‍රාහ්මණගම මුදිත මාහිමියන් සරලවම හැඳින්විය හැක. සමාජයෙන් ලැබෙන තනතුරු හා බුහුමන් හමුවේ කිසිවිටකත් හිස උදුම්මවා නොගෙන තමාට හුරුපුරුදු චාම් සරල ජීවිතය නිරතුරු පොබ කළ මුදිත නාහිමියෝ සෑම මොහොතකම අවබෝධයෙන් යුතුව අත්හැරීම ප්‍රගුණ කළ යතිවරයාන කෙනෙකි. කොතෙක් කාර්යබහුල ජීවිතයක් ගත කළද සෑම මොහොතකදීම සිය දායකකාරකාදීන්ගේ කටයුතු උදෙසාද සහසම්බන්ධ වෙමින් ක්‍රියා කරන මුදිත නාහිමියෝ සුවිශේෂී ශිෂ්‍ය පරම්පරාවක්ද බිහි කරමින් සම්බුද්ධ ශාසනයේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් ඉටු කර ඇති මෙහෙවර අප්‍රහිතය. කෝට්ටේ සංඝ සභාවේ මහා යතිවරයාණන් යටතේ පැවිදිව මහරගම වජිරඥාන ධර්මායතනයෙන් අධ්‍යාපනය ලැබ සිය ධර්ම ජීවිතය ඇරඹූ මුදිත නාහිමිපාණන් වහන්සේ අවසන වජිරඥාන ධර්මායතනයේ පරිවෙනාධිපති ධුරයෙන් පිදුම් ලැබීමට සමත්වින. මඩිහේ මහනාහිමියන්ගේ අධ්‍යාපන අමාත්‍යංශය හා ආරක්ෂක අමාත්‍යංශ නියෝජිතයා ලෙස පිදුම් ලැබීමේ මහගු භාග්‍යයට හිමිකම් කී මුදිත නාහිමියෝ ධර්මදූත මෙහෙවරේ යෙදමින් ඉටු කළ කාර්යභාරය අසීමිතය. අනුකම්පාව, දයාව, පරිත්‍යාගශීලීත්වය, පරෝපකාරය, කෘතගුණ සැලකීම වැනි උසස් ගුණාංගවලින් ශෝභාමත්. සිත්තමුල්ල සංඝාරාමය, කුඩාමාදුව සංඝිකාරාමය, දීපංගොඩ වර්තනාරාමය, ඇමරිකාවේ මිචිගන් ග්‍රේට් ලෙක්ස් බෞද්ධ විහාරය සහ කැනඩාවේ හිල්ඩා ජයවර්ධනාරාමය යන පංච මහා විහාරාධිපති, කැනඩාවේ ප්‍රධාන සංඝනායක, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත, ශාසන කීර්ති ශ්‍රී අරියවංශ අතිපූජ්‍ය බ්‍රාහ්මණගම මුදිත නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ දශක 5කට අධික වූ යතිවර දිවිය වෙනුවෙන් මෙවර කසාවත දිගහැරෙන වගයි. කසාවත මම ඉපදුනේ 1952 ඔක්තෝබර් මාසේ 15 වෙනිදා. මගේ පියා මොරවකගේ බුදිනිස් පෙරේරා. අම්මා මලවිගේ ඇග්නස් පෙරේරා. ඉතින් මට එකම සහෝදරයෙක් ඉන්නවා. ඒ සහෝදරයා අබේවර්ධන මොරවක මහත්මයා. මම පැවිදි වුණේ මට අවුරුදු 17ත් ඉවර වෙලා. නැත්නම් 17 ඉවර වෙලා 18ට කිට්ටු වෙලා වගේ තමයි මම පැවිදි වුණේ. දැන් මගේ වයස අවුරුදු 70කට කිට්ටුයි. يعني 69ක් වෙනවා. ලබන ඔක්තෝබර් වලට 70යි. ඉතින් අපි මගේ උපන් ගම බ්‍රාහ්මණගම. බ්‍රාහ්මණගම කියලා කියන්නේ මේ කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයිති ගමක්. ඒ කාලේ නම් මේ ප්‍රදේශයේ මේවා ගම් ඇත්තටම හරීම සුන්දර බොහොම කවුරුත් තම තමන්ගේ පාඩුවෙන් ජීවත් වෙච්ච වැඩිපුර ගොවි සමාජයක් තිබිච්ච නැත්නම් ගොවිතැන
ජීවනෝපාය කරගත්ත නැත්නම් තම තමන්ගේ වතු පිටි ඉඩකඩම් වවා කියාගෙන කුඹුරු වතු පිටි හදාගෙන ඒවා පරිහරණය කරපු අය තමයි අපේ ගම්වල ඒ කාලේ ජීවත් වුනේ. ඉතින් අපිත් එහෙමයි අපේ තාත්තා රජයේ රැකියාවක් කරපු කෙනෙක් නෙමෙයි. තාත්තට අවශ්‍ය විදිහට මේ ඉඩකඩම් තිබුණා. ඒවා වගා කරගෙන ඉතින් අපි මේ පොඩි කාලේ අපේ රටේ හැටියට ඉතින් බොහොම හොඳ පහසු ජීවිතයක් ගත කළා. ඇත්තටම මේ කාලේ මේ මිල මුදල් වල ලොකු වටිනාකමක් තිබුණා. දැන් අපි පුංචි කාලේ සාමාන්‍ය ඉතින් අපි පුංචි කාලේ කියන කතන්දර ඉතින් බොහොම ප්‍රසිද්ධ කතන්දර. නමුත් අපේ පුංචි කාලේ පාන් ගෙඩියක මිල 725යි. හාල් සේරුවක් 725යි. පොල් ගෙඩියක් 705යි 6යි. ඔන්න ඔහොම තිබුණේ ගණන් වලට. ඉතින් මුදල් දුර්ලභයි. මුදල් වල වටිනාකම බොහොම වැඩි. ඉතින් ඇත්තටම පාසලේ විදුහල්පති කෙනෙකුට උනත් වැටුපක් හම්බුනේ රුපියල් 250ක් 300ක් වගේ වැටුපක් තමයි මාසෙකට ලැබුණේ. ඉතින් මේ යුගයේ අපේ මේ වටපිට තියෙන ඔක්කොම ගම් නියම් ගම් බ්‍රාහ්මණ ගම ඒකට බ්‍රාහ්මණ ගම ඇත්තටම ද්විත්ව ගම්මානයක්. ඒ කියන්නේ ගම් දෙකක් එකට එකතු වෙලා ඒ කාලේ තිබුණේ බ්‍රාහ්මණ ගම මාඹුල්ගොඩ කියලා. ওই දෙකම තනි ගම තනියෙන් විවාහාර වුණේ එක ග්‍රාම සේවක වසමක්. ග්‍රාම සේවකාවෙත් පස්සේ අපේ කාලේ අපි පුංචි කාලේ හිටියේ ගම්මුලා දෑනි වසමක්. ඉතින් මේ වගේ නාගරීකරණය වෙලා මේ නාගරික පහසුකම් නොතිබිච්ච ඒ කාලේ අපි පයින් තමයි වැඩි හරියක් ගමනාගමනය කළේ පයින්. පුංචි කාලේ අපේ ගමටම තිබුණේ එක කාර් එකයි. ඒකත් තිබුණේ අපේ ගමේ හිටියා ඉඩම් හිමි මහත්මයෙක් පොඩි මහත්මයා කියලා. ඒ පොඩි මහත්මයාට තිබුණා කාර් එකක්. ඊට පස්සේ තවත් වෙළඳ මහත්මයෙක් හිටියා. ඒ වෙළඳ මහත්මයාටත් කාර් එකක් තිබුණා. ඉතින් හදිස්සියක් වුණාම ඔය රෝගයක් පීඩාවක් ඇති වුණාම ඔය කොහාට හරි දුවලා තමයි වාහනයක් හොයාගෙන එන්නේ. ඉතින් වැඩි හරියක් තිබුණේ දැන් ස්පිරිතාලේ ගියත් යන්නේ බක්කි කරත්තයක නැගලා ඒ විදිහට ඊළඟට බඩු පොලට අරන් ගිය අරව මේවා කලේ ඔක්කොම කරත්ත වලින්. ඉතින් මේ විදිහට අර පැරණි දැනට අවුරුදු 60කට 70කට ඉස්සෙල්ලා ඔය පරිසරය තමයි තිබුණේ. ඉතින් මම ඉපදුනාට පස්සේ මොකක් හරි දෛවඥයෝ බලලා මට බොහෝම අපල තියෙනවා කියලා පවුලෙන් වෙන් කරන්න ඕනයි කියලා තියෙනවා. ඉතින් අපේ අම්මයි තාත්තයි තීරණය කළා තියෙනවා පුංචි කාලේ මම ඒකට අත දරුවෙක් මම දන්නේ නැහැ. මේ පුංචි දරුවව පවුලෙන් අයින් කරන්න කියන්නේ පවුලේ අයිතිවාසිකමෙන් අයින් කරන්න මාව පන්සලට පූජා කරලා තියෙනවා. අපේ ආන්දරනේ අනිත් ස්වාමීන් වහන්සේ මේ අපේ පුතා මේ පොඩි කාලේ ඉඳන්ම මහාන වෙන්න ආසයි කියලා කියන එකයි මේ සාසනයට බාර දෙන්න කියලා මේ එක්කගෙන ආවේ. මෙයා තාම පොඩි වැඩිනේ. තව ටිකක් ලොකු වුණාම අපි සාසනයට බාරගමු. හොඳයි. එතකොට පන්සලේ දායක සභාවේ සභාපති අපේ තාත්තගේ 4 වෙනි මල්ලි MC පෙරේරා මොරෝක කියලා ඒ ලොකු හාමුදුරුවෝ මාවිත්තර අරියවංශ ලොකු හාමුදුරුවෝ මගේ ගුරු හාමුදුරුවෝ උන්වහන්සේ මේ මාව පුංචි ළමයා වශයෙන් පොඩි බාර අරගෙන බාප්පට දීලා තියෙනවා සභාපතිතුමා මේ දරුවා පොඩි වැඩි මෙයා අරගෙන ලොකු කරලා අපිට ආයිත් බාර දෙන්න මහාන කරන්න කියලා. ඉතින් ඔහොම මම දන්නේ නැහැ. ඔහොම කතාවක් ඉතින් මව්පියොත් අනික් වැඩි හිටියොත් ඒ දවස්වල කියනවා විතරක් නෙමෙයි මම ලොකු වුණාම මෙයා මේ මහාන වෙන්න ඉන්න ළමයානේ මෙයා මේ පූජා කරලා තියෙන මෙයා අපිට අයිති නැහැ කියලා ඔහොම නිකන් සාමාන්‍යයෙන් විහිළුවට වගේත් එහෙමත් කියනවා. ඉතින් කොහොම හරි මම ගියේ
දීපංගොඩ ඉස්කෝලේ කියන එකට ඒක පසු කාලේ වෙනකොට මේදානන්ද මහාවිද්‍යාලය කියලා බොහොම දියුණු ඉස්කෝලයක් බවට පත් වුණා. බොහොම දක්ෂ විදුහල්පතිතුමෙක් හිටියා වරාගොඩ මහත්මයා කියලා. මේ වරාගොඩ මහත්මයා ගමේ අනිත් අයත් උදව් අරගෙන පාසල බොහෝම ඉහළට දියුණු කළා. හැම පැත්තෙම හැම විදිහකින්ම පාසල කීර්තිමත් වුණා, දියුණු වුණා. ඉතින් මම පුංචි කාලේ මට ටිකක් මතක හිටින ගතිය බොහොම හොඳට තිබුණා. ඉගෙන ගන්නට මට පුළුවන්. ඉතින් අපි ඒ කාලේ මේ අද වගේ ඔය ටියුෂන් පන්ති කතාවක් නෑ. ටියුෂන් යනවයි කියලා කියන්නේ බොහොම ලැජ්ජා සහගත කාරණයක්. ඒ කාලේ හිටපු ගුරුවරු හොඳට පාසලෙත් උගන්නලා ඒ ඇත්ත තේරුම් ගත්තා නම් ඒ ඇත්තන්ට මදි කියලා හිතුණා නම් ශිෂ්‍ය දුර්වලයි කියලා හිතුණා නම් ඉස්කෝලේ වෙලාවෙන් අමතරව පාසලේ නතර වෙලා තව පැය දෙකක් විතර ස්වේච්ඡාවෙන් මේ ළමයිව දියුණු කරන්න උගන්වනවා. ඉතින් එහෙම නතර වෙන්න දවසට ගුරුවරු දැන් අපි හිතමුකෝ භූගෝල විද්‍යාව නම් භූගෝල විද්‍යාව උගන්වන ගුරුතුමා හෝ ගුරුතුමිය කියනවා ඔයගොල්ලෝ ගෙදරට කියලා එන්න අද හවස පැය දෙකක් විතර ඉන්නවා කියලා. ඉතින් ඒක මේ දැන් හැටියට නම් ඉතින් ආෆ්ටර් ස්කූල් කියලා ලොකු වචනයක්. නමුත් ඒ කාලේ ගුරුවරු බොහෝම කරුණාවෙන් බොහොම මෛත්‍රියෙන් අපිව දියුණු කරන්න ඒ විදිහට අතිරේකව පැය දෙක තුන ඉගෙනුවා. ඉතින් මෙහෙම ඉගෙනගෙන ඔය අතරදී 1964 දී අපේ තාත්තා හෘදයාබාධයකින් නැති වුණා. ඒ නැති වුණාට පස්සේ අපිට විශාල දුක්ඛම් කටළු කරදර රාශියකට මුහුණ දෙන්න සිද්ධ වුණා. තාත්තා තමයි පවුලේ හිටපු එකම ධනෝත්පාදනය කරපු නැත්තම් සියලු දේවල් කියන්නේ හරි හම්බ කරපු තැනැත්තා. තාත්තා නැති වුණාම අම්මට එහෙම විශේෂ මේ තේරුමක් තිබුණේ නැහැ ඒවා ඒ කටයුතු කරන්න. නමුත් අම්මා තාත්තත් එක්ක හරියට වතු පිටිවල කුඹුරේ අරව මේවා ඒ වැඩ කටයුතු කළා. නමුත් තාත්තා තමයි මේ සියලු දේවල් කළමනාකරණය කරලා මුදල් ඉපයුවේ. ඉතින් මේ වෙනකොට අපිට විශාල පීඩනයක් සහ ලොකු බාධාවක් ඇති වුණා. අඩුපාඩුකම් අන්තිමට හරියට ඇති වුණා. තාත්තා නැති වෙච්ච පවුලේ ඊළඟට අපේ ගෙදර තිබුණේ ලොකු වත්තක කෙරවලක මැද්දේ අපේ ඉඩම. එතන එච්චරයි තිබුණේ. ඒ කාර්ය ගම්වල අද වගේ විදුලිය නැහැ, මොනවත් නැහැ. ඉතින් හැන්දෑව වෙනකොට මේ කුඹුරු වල වෙල් වල තැන් තැන් වල අකුල් වල නරිහූ කියනවා. හැන්දෑවේ 3-4 වගේ වෙනකොට නොයේකුත් නිසාචර පක්ෂීන් කුරුල්ලෝ අරුම්මුන් එක එක නිකන් හොල්මන් අඩවල් වලින් කෑ ගහනවා. ඉතින් අපි හරි බයේ වකුටු වෙලා ඉන්නවා. ඉතින් අපේ තාත්තගේ එක තව මල්ලි කෙනෙක් හිටියා. අපි ඒ බාප්පලයා ගෙදර අපි රැයට යනවා බයේ හින්දා ගෙදර ඉන්න බයේ බාප්පලයා ගෙදර ගිහිල්ලා ඉන්නවා. ඉතින් කොහොම ටික ටික අපි එතකොට මට වයස අවුරුදු 12යි. මල්ලිට වයස අවුරුදු 5යි 6යි. ඉතින් කොහොම හරි ඉතින් ටිකෙන් ටික අපි දැන් පුරුදු වුණා. ඒ පරිසරයටත් පුරුදු වුණා. ඉතින් මේ දුක් විඳගෙන කටයුතු කරන්න පුරුදු වුණා. ඒකෙන් එතනදී මගේ වයස ප්‍රමාණයේ හැටියට වඩා ගෙදර අපි පවතින්න කටයුතු කරන්න හරියට මහන්සි වෙන්න සිද්ධ වුණා. මට ඒ නිසා මටත් මල්ලිටත් දෙන්න. ඉතින් මල්ලි මට වඩා පොඩි. අපි දෙන්නට හරියට කටයුතු කරන්නත් දේවල් කරගන්නත් පුළුවන්කම ලැබුණා. වතුවල් අපේ ඉඩකඩම් වල අරවැය මේවා ඒ තියෙන ඒවා තියෙන වැඩ කටයුතු ඔක්කොම අපි කරනවා.
කසාවත ගමේ ළමයි 10-12 දෙනෙකුට අපේ පන්සලේ ලොකු හාමුදුරුවෝ දැන් මාවර පූජා කරනකොට බාරගත්ත අපේ පන්සලේ ලොකු හාමුදුරුවෝ මගේ ගුරු හාමුදුරුවෝ මාවිත්තර අරියවංශ ලොකු හාමුදුරුවෝ උන්වහන්සේත් පන්සලේ ඒ කාලේ හිටියේ පරගස්වර පියරතන හාමුදුරුවෝ කියන මගේ අනිත් ගුරු හාමුදුරුවෝත් ඒ වගේ මගේ සහෝදර හාමුදුරුවෝ සිද්ධමුල්ලේ විමල කියන හාමුදුරුවෝ. ඉතින් අපේ ලොකු හාමුදුරුවෝ පියරතන හාමුදුරුවන්ට කියලා ගමේ ළමයින්ට පන්සලේ පන්තියක් පටන් ගත්තා සිංහලයි ඉංග්‍රීසි ගණිතයයි උගන්වන්න. ලොකු හාමුදුරුවන්ට භාෂා කීපයක් හොඳට පුළුවන් ඉංග්‍රීසි භාෂාවෙන් හොඳට පුළුවන්. ඉතින් ඔය පන්තියට මමත් ඇතුළු අපි 10-15 දෙනෙක් ගමේ ඉන්න පිරිමි ළමයි පොඩි අවුරුදු 12 13 14 ළමයි අපි කට්ටියක්ම දැන් ওই පන්තියට යනවා. ඊට පස්සේ එතනදී ඒ පියරතන හාමුදුරුවෝ යෝජනා කළා මේ ළමයින්ගේ සබකෝලේ නැති කරලා කතිකත්වයේ දිනු කරන්න ළමයින්ට තව අවස්ථාවල් සලසන්න අපි පොඩි සමිතියක් පිහිටුවමු කියලා. ඒ සමිතිය පිහිටෙව්වා බෝසත් ළමා සමාජය කියලා. ඒකේ ලේකම් බවට යෝජනා වුණේ මාවයි. අද අපිට තියෙන්නේ මිතුරුකම පිළිබඳව පාඩම නේද? ඔව් ඒකේ පළවෙනි ගාථාව තියෙනවා කට්ටියම කියමු බලන්න මම පළවෙනි පාර කියන්නම්කෝ නහි වේරේන වේරානි දැන් අපි පන්සලට බොහොම බැඳිලා වැඩ කරනවා ඉස්කෝලේ යනවා අර පන්තියටත් එනවා. ඉතින් ඊළඟට දැන් ගෙවල් දොරවල් වලත් වැඩ කටයුතු කරනවා. ඉතින් මම විතරක් නෙමෙයි අපේ ඒ සමකාලීන හිටපු අපි කොයි කවුරුත් ඔක්කොම එකම මට්ටමක එකම විදිහකයි හිටියේ. ඉතින් ඔය අතරේදී 1967 දී මම ලිව්වා මට ලියන්න සිද්ධ වුණා නැත්නම් දැන් අද කාලේ හැටියට O levels කියන එක අපි ඒ කාලේ කිව්වේ SSC කියලා senior school certificate කියන එක SSC විභාගෙ ලිව්වා 1967 දී. මම ඉතින් ඒක හොඳට පාස් වුණා. ඒ කාලේ දැන් අද ඔය A's කියන ඒවා ඒ කාලේ කිව්වේ D කියලා. දැන් D එකක් ගන්නවයි කියලා කියන්නේ අතිශය අමාරු කාරණයක්. මම හොඳට පාස් වුණා විභාගේ. ඉතින් ඒ ගුරුවරු මට බොහොම හොඳට අපිට ඉතින් ඉගෙනුවා. ඇත්තටම මේ ටියුෂන් ගිහිල්ලා එහෙම නෙමෙයි. අර ගුරුවරුන්ගේ ඉගැන්වීම සහ ඉතින් ගෙදර ඇවිල්ලත් ඒ තරම් පාඩම් කරන රෝමියෝ කරන්න වෙලාවක් තිබුණෙත් නැහැ, කෙරුණෙත් නැහැ. ගුරුවරු උගන්වපු එක තමයි ඒක හොඳට හදාරලා විභාගේ ලිව්වා. හොඳට විභාගේ පාස් වුණා. ඊට පස්සේ මට ඕන වුණා මේ ඉස්කෝලෙන් ගමේ ඉස්කෝලෙන් යන්න වෙන ඉස්කෝලයකට. නමුත් ඉතින් මාව ගිහින් දාන්න කවුරුවක්වත් ඉස්කෝලයකට ඇතුල් කරන්න කෙනෙක් නැහැ, කවුරුවක්වත් නැහැ. අපේ අම්මට එහෙම තේරුමකුත් නැහැ. ඉතින් මේ ඉස්කෝලෙම දිගට ඉඳලා ඉන්නකොට ඊළඟට HSC පන්තියට යන්න කියලා එහෙම ඇත්තට මග කියලා දෙන්න කවුරුවක්වත් කෙනෙක් හිටියේ නැහැ. දැන් මේක කරන්නයි කියලා මෙහෙම කරන්නයි කියලා මග කියා දෙන්න එහෙම කවුරුවත් හිටියෙත් නැහැ. කොහොම හරි අපේ ඉස්කෝලේ මොනක්වත් ඔය විද්‍යා විෂයන් අරවම තිබුණේ නැහැ. තිබුණේ කලා විෂයන් පමණයි. මම ඉතින් ඒ ඉස්කෝලේ ඉදිරියට නැත්තම් HSC පන්ති HSC කියලා කියන්නේ අපි ඒ කාලේ දැන් හයි ස්කූල් මේ දැන් A levels කියන එක මම ඉතින් ඒ පන්තියේ කටයුතු කරන්න පටන් ගත්තා. ඔය අතරේදී මට පුංචි කාලේ ඉඳලා අර මහාන වෙන්න එක එක්කෙනත් එක කියලා තියෙනවා. ඊළඟට අපේ තාත්තා නැති වුණාට පස්සේ අම්මා බොහෝම ආගමට ඒ කියන්නේ සිල් සමාදන් වීම ආදියට නැඹුරු වුණා. ඉතින් අම්මලා හැම පොයේටම සිල් ගන්නවා. මල්ලිත් මාත් උදේවරුව ගිහිල්ලා ඒ කියන්නේ දවල් වරුවේ සිල් සමාදන් වෙලා ඉතින් හැන්දෑවටත් පන්සලේ ඉන්නවා මේ කට්ටිය. ඉතින් මට පුරුදු වුණා ওই සතිපට්ඨාන සූත්‍රය අරව මේවා පොත් කියවන්න මේ සිල් ඇත්තන්ට. ඉතින් ස්ත්‍රී පුරුෂ දෙපැත්තෙම අය 30-40ක් රැයටත් ඉන්නවා. ඉතින් නිදිමත වෙනකන් පොඩි අපි මටත් එතකොට අවුරුදු 15ක් 16ක් ඇති නිදිමත වෙනකන් ওই සතිපට්ඨාන සූත්‍රය හරි මොනවා හරි ජාතක කතාවක් හරි මොනවා හරි පොතක් කියවනවා.
ඉතින් ඕවා මේ ඒවත් අර ඉස්කෝලේ සහ අර ගමේ සමිතියේ ළමා සමිතියේ කටයුතු නිසාත් මට පුංචි කාලේ ඉඳන්ම පිරිසක් අමතලා කතා කිරීමේ හැකියාව ඇති වුණා. සබකෝලයේ කියන එක නිකන් අර ලැජ්ජාශීලී ගතිය කියන එක නැති වුණා. මම ඒ නිසාම ඉස්කෝලේ යන කාලේ ඔය ඉස්කෝලේ තියෙන කතික තරඟ අරවට මේවට සහභාගී වෙලා තියෙනවා. ඒවයින් ජයග්‍රහණයක් ලැබලා තියෙනවා. ඉතින් කොහොම මේ විදිහට අර මහාන වීමේ අවශ්‍යතාව මුලින් තිබිලා ඒක ඉතින් දැන් අර ඉහළ පන්ති වල යනකොට ඒක නැති වෙලා ගියා. නැති වෙලා නෙමෙයි ඒක නිකන් යටපත් වුණා. ඔය අතරේදී අපි අපේ බාප්පලා දානයක් දෙන්න යන ලෑස්ති කරගත්ත නිමලව ආරණ්‍යයට. ඉතින් මාත් එතන ගියා. එතකොට මම ගැටවර ළමෙක්. ඉතින් ඒ හාමුදුරුවරුන්ගේ චර්යාව, ඒ හාමුදුරුවරුන්ගේ අර යන්නේන විදිහ ඒවා දැක්කහම මට නැවතත් අර ආසාව මතුවෙලා මේ මහාන වෙන්න ඕන මේ නිමලව ආරණ්‍යයට ඇවිල්ලා කියලා මට අදහසක් ඇති වුණා. ඉතින් අදහසක් ඇති වෙලා මම ඒ ගමන හාමුදුරුවෝ නමකට ලිපියකුත් ලිව්වා. මෙහෙම මේ මහාන වෙන්න අවශ්‍යයි. ඉතින් ඒ හාමුදුරුවොත් ලියුමක් එවලා තිබුණා. හැබැයි හාමුදුරුවෝ නිමලව ආරණ්‍යද කියලා මට හරියට මතක නැහැ. ඉතින් මම ඕක ඇවිල්ලා අර පියරතන හාමුදුරුවන්ට කිව්වා හාමුදුරනේ මට මේ මෙන්න මෙහෙම මේ අදහසක් පහළලා තියෙනවා මම මේ ආරණ්‍යක මහාන වෙන්න යන්න ඉන්නේ කියලා. ඉතින් පියරතන හාමුදුරුවෝ ලොකු හාමුදුරුවන්ට දැනුම් දීලා ලොකු හාමුදුරුවෝ බාප්පට එන්න කියලා තියෙනවා. අර ළමයා මගේ නම ඒ කාලේ මට ඒක කියන්න බැරි වුණා. මගේ නම ජයවර්ධන මොරවක. එතකොට මේ ජයවර්ධන මෙන්න මේ මහාන වෙන්න යන්න ඕනයි කියලා තියෙනවා මේ අපේ පියරතනත් එක්ක. ඒ ළමයා මෙහාටයි අයිති පුංචි කාලේ මතකනේ පූජා කළා. පෙරවුන් නැහැ තමයි පෙරවුන් නැහැ කියලා කියන්නේ අපේ බාප්පා මොරවක. ඒ බාප්පා තමයි මේ ළමයාව බාරගත්තේ. ඉතින් එයා කැමති නම් මේ පන්සලේ මහාන කරන්න ඕනේ මහාන කරවමු වෙන කොහෙවත් යන්න ඕනේ නැහැ කියලා 1970 ජනවාරි මාසේ 22 වෙනිදා මාව දීපංගොඩ පන්සලේ බ්‍රාහ්මණගම මුදිත කියලා පැවිදි ජීවිතයට ඇතුළත් කළා. මාව මහාන කළේ ඒ කාලේ මේ පළාතේ හිටපු අපේ සංඝ සභාවේ අරුග්ගොඩ පාර්ශ්වයේ හිටපු උපාධ්‍යාය හාමුදුරුවෝ ගොඩිගමුවේ පඤ්ඤාසාර නායක හාමුදුරුවෝ බොහෝම සිල්වන්ත තේජවන්ත ඇත්තටම ඒ දැක්කහම නිකන් අර පුරාතන මහරහතන් වහන්සේ කෙනෙකුගේ ස්වරූපේ වගේ මතුවලා පේන මට තාම ඒක හොඳට මතකයි. ඒ නායක හාමුදුරුවෝ වර්තමාන පොල්ගස්සෝවිට පන්සලේ සුදර්ශනාරාමේ නායක හාමුදුරුවෝ. උන්වහන්සේ තමයි උපාධ්‍යාය වුණේ. ඊට පස්සේ මාව මහාන කළා. මේ බුදුනිස්සන් නැහිගේ පුතා නේද හාමුදුරනේ? අපේ හාමුදුරනේ පොඩි කාලේ ඇවිල්ලා වයසමදී කියලා යව්වේ. මෙයාව දැන් අපිට ශාසනයට බාර ගන්න පුළුවන් නේද අපේ හාමුදුරුවෝ? එහෙමයි. අපි ශාසනයට බාර ගමු නේද? ඒක කසාවත ගමේ පන්සලේ මහාන වෙච්ච හින්දා මයෙන් ඇහුවා මේ දැන් ඊළඟට පිරිවෙන් යන්නේ කොහාටද කියලා. ඉතින් මම කිව්වා පිරිවෙන් යන්න මගේ පිරිවෙනකට යන්න බලාපොරොත්තුවක් නැහැ. මං කොහාට හරි ඒ කියන්නේ මං ඒ කාලේ ওই පත්තරේම කියවලා ඔය තියෙන එක එක මේ ස්ට්‍රයික් කරව මේව දැකලා මේ මං නිකක් පිරිවෙන් යන්න අදිමදිකම් මේකකින් හිටියේ. ඉතින් ලොකු හාමුදුරුවෝ බොහෝම සම්බන්ධයි මහරගම ධර්මායතනට. අපේ ලොකු හාමුදුරුවෝ මට වඩා වැඩිමල් හිටු විමල හාමුදුරුවෝත් ඒ ධර්මායතන ඉගෙන ගත්තා. ලොකු හාමුදුරුවෝ ධර්මායතනයේ වැඩ හිටිය මඩියේ පඤ්ඤාසීය මහානායක හාමුදුරුවෝ යම්පිටිය රාහුල ලොකු හාමුදුරුවෝ දෙන්නත් එක්ක ලොකුම හිතවත්කමක් සම්බන්ධයක් තිබුණා. ඉතින් ඒ මොකද හේතුව ලොකු හාමුදුරුවෝ අර ඉංග්‍රීසි භාෂාවේ උගතෙක් හින්දා සාමාන්‍යයෙන්
සුමානකට දෙකකට සැරයක් ගිහිල්ලා ඒ රාහුල ලොකු හාමුදුරුවොත් එක්ක ඉංග්‍රීසියෙන් කතා කර කර ඉන්නවා. ඒ කාලේ ඇත්තටම ලොකු හාමුදුරන්ට කියලා තියෙනවලු මේ ගෙනත් දෙන්න කියලා මහාන කරන්න ළමයිව. ඉතින් මගේ කේන්දරෙත් ගිහින් දුන්නලු. හැබැයි එහෙදී කවුරු හරි කේන්දරේ බලපු එක්කෙනා මේ ළමයා මහානකමට සුදුසු නෑ කියලා කේන්දරේ ප්‍රතික්ෂේප වුණාලු ධර්මායතනෙ. ඉතින් කොහොම හරි පස්සේ මට ওই කතාව දැනගන්න ලැබුණේ. ඊළඟට මං දැන් ධර්මායතනයේට මාව දාන්න ලොකු හාමුදුරුවෝ රාහුල ලොකු හාමුදුරන්ට කිව්වහම රාහුල හාමුදුරුවෝ මට වෙලා එන්න කියලා වෙලාවක් දීලා තියෙනවා. ඒ දීලා තිබුණේ පෙබරවාරි මාසේ වගේ දවසක. ඉතින් ගමේ හින්දා මාව ගමේ පන්සලේ තියන්න බෑ කියලා සුමාන දෙකකට මාව එක්කගෙන ගියා දියතලාවේ තියෙනවා අපේ හිතවත් පන්සලක් දියතලාවේ කදුරුගොඩ විහාරයේ කියන පන්සලට. ඒ කදුරුගොඩ විහාරයේ හිටපු හබුතලේ අරියවංශ කියන නායක හාමුදුරුවෝ තමයි මහාන වුණාට පස්සේ මට ඉස්සෙල්ලාම අත්පොත් තබලා ඔය සාමණේර වන දහම් පොතේ පාඩම් ටිකක් කියලා දුන්නේ උන්වහන්සේ. ඊට පස්සේ මම ආයි ඇවිල්ලා මාව එක්කගෙන ඇවිල්ලා ආයි මෙහි කොළඹට දීපංගොඩට මාව ධර්මායතනයට ගිහින් ඇරියා ලොකු හාමුදුරුවෝයි අපේ දායක මහත්මිය හිටියා ඒ කාලේ වීරසිංහ මහත්මයා කියලා. ඒ වීරසිංහ මහත්මයාගේ වාහනෙන් මාව මේ ධර්මායතනයට ගිහින් බැස්සුවා. එතන ඉඳලා මම ධර්මායතනයේ ශිෂ්‍යයෙක් වශයෙන් ඉගෙන ගත්තා. ඉතින් කොහොම හරි ඒ ඉගෙන ගන්නකොට මම ඉතින් මේ ගිහි කාලේ ඉස්කෝලේ ලබාපු අධ්‍යාපන තත්වයක් මට සාමාන්‍යයෙන් අර මතක හිටිනවා අර ඒවා මේ වගේ තිච්ච පොඩි ඒ තිවිච්ච දක්ෂතාවත් අරව මේවා මහාන වුණාට පස්සේ ඒක හොඳට මතුවලා වගේ වුණා. ඉතින් මම ධර්මායතනයේ ඉගෙන ගන්න තියෙන පාඨමාලාව අවුරුදු 10කටයි ඒක සැලසුම් කරලා තිබුණේ. මම ඉක්මනින් ඒ පන්ති පාස් වුණා. පාස් වෙලා අවුරුදු මුලින් ගිහිල්ලා දෙවෙනි අවුරුද්ද වෙනකොට මම ප්‍රාරම්භ විභාගය කළා. තුන්වෙනි අවුරුද්දේ මධ්‍යම විභාගය කළා. අවුරුදු 4මාරකට පස්සේ පණ්ඩිත විභාගය කළා. ඒ කාලේ ඇත්තටම පොත්පත් එහෙම තිබුණෙත් නැහැ. සමහර පොත් එහෙම තිබුණේ දැන් අපි කියමු සංස්කෘතිය ඉගෙන ගන්නවා නම් සමහර සංස්කෘත පොත් තිබුණේ නාගරී අකුරෙන් විතරයි සිංහල අකුරෙන් තිබුණේ නැහැ. ත්‍රිපිටකයේ පවා සිංහල අකුරෙන් තිබුණේ නැහැ. සිංහල අකුරෙන් ටිකයි තිබුණේ. පුස්කොළ පොත් තිබුණා. නැත්තම් බුරුම අකුරු ඉගෙන ගන්න වුණා. බුරුම ත්‍රිපිටකයේ මුද්‍රණය වෙලා තිබුණා. තව නොබෝ දිනකින් අප කල්යාණ මිත්‍ර පැවිදි සොයුරු රාජකීය පඬිත බ්‍රාහ්මණගම මුදිත ස්වාමීන් වහන්සේ උතුම් වූ පැවිදි වියට ඇතුළත් වෙලා අවුරුදු 50ක් සම්පූර්ණ වෙනවා. ස්වර්ණ ජුබිලිය කියලා හඳුන්වන්න පුළුවන් පැවිද්දෙන්. ඒකට මේ අවස්ථාව බොහොම වැදගත් වෙනවා. මොකද මේ ස්වාමීන් වහන්සේ අද කාලේ අපේ සංඝ සමාජයේ දකින්න ලැබෙන ඊටාම සුවිශේෂී චරිතයක්. අප කතා කළ යුතු චරිතයක්. උන්වහන්සේ කරපු සේවාවල් හුඟ දෙනෙක් දන්නේ නැහැ. රටට ආගමට ජාතියට කරපු සේවාවල් බොහෝ දෙනෙක් දන්නේ නැහැ. එහෙම අයට කියනවා ඇමරිකාව වගේ රටවල් වල අන්සං හීරෝ කියලා. ඒ කියන්නේ සුදුසු කීර්තිය නොලද වීරයෝ කියලා. එහෙම කෙනෙක් තමයි අපේ බ්‍රාහ්මණගම රාජකීය පඬිත මුදිත ස්වාමීන් වහන්සේ. ධර්මායතනයේ මම ඉන්නකොට ලොකු හාමුදුරුවෝ අපවත් වුණා. ලොකු හාමුදුරුවෝ අපවත් වුණා. විමල හාමුදුරුවෝත් හිටියේ බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨයේ. මම ඒ ගමන දීපංගොඩ පන්සලේම නතර වුණා. මං ආයි ධර්මායතනට ගියේ නැහැ. ඔය අතරේදී පේරාදෙණී ගැටඹේ පන්සලේ සිරිධම්ම නායක හාමුදුරුවෝ එංගලන්තේ ගිහිල්ලා PhD විභාගයේ සම්පූර්ණ කරලා ඇවිල්ලා උන්වහන්සේට තේරුම් ගියා යුරෝපයේ ඉන්නකොට තේරුම් ගිහින් තිබුණා විධිමත් විදිහට මේ ධර්ම ප්‍රචාරයට ආයතනයක් ඇති කරන්න ඕනේ. මොකද මේ හාමුදුරුවන්ට විධිමත් විදිහට ධර්ම ප්‍රචාරක කටයුතු පුහුණු කරන්න කියලා.
උන්වහන්සේ ආරම්භ කළා 1979 විතර වෙනකොට ධර්මචක්‍ර විද්‍යාපීඨය කියලා ආයතනයක් පේරාදෙණියේ. ඒක මේ පනතකින් සම්මත කරලා විශ්වවිද්‍යාලයට අනුබද්ධ කරලා විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු තමයි ඒකේ උගන්වන්න හිටියේ. ඉතින් ඔය ධර්මචක්‍ර විද්‍යාපීඨයට සිසුන් කැඳෙව්වා පත්තරේ දැන්වීමක් දාලා තිබුණා. මම ඉතින් ධර්මායතනයට හොරෙන් මම දැන් පන්සලේ ඉන්නේ. ඔකට ඉල්ලුම් පත්‍රයක් දැම්මා. ඉල්ලුම් කළා. ඉතින් මටත් ඉන්ටර්විව් ආවා. ඒ සම්මුඛ පරීක්ෂණයෙන් මමත් සමත් වුණා. ඒ අතරේදී තවත් හාමුදුරුවෝ 5 නමක් ඒකට තේරුණා. විශ්වවිද්‍යාලෙම ඉගෙන ගත්ත හාමුදුරුවෝ උගන්වපු හාමුදුරුවෝ ඉස්කෝලේක උගන්වපු හාමුදුරුවෝ හිටියා. පස්සේ කාලේ විශ්වවිද්‍යාලේ මහාචාර්ය හාමුදුරුවෝ වෙච්ච පොල්ලමුරියේ සෝරත හාමුදුරුවෝ. ඒ වගේම විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය වෙච්ච වෑතර මහින්ද හාමුදුරුවෝ, ළඟට කමලසිරි හාමුදුරුවෝ, සාසන රතන හාමුදුරුවෝ, මම අපි මේ 5 දෙනා. ඒකෙන් සෝරත හාමුදුරුවෝ මට කිව්වා ඉතින් ඔබ වහන්සේට දැන් මේ හොඳ අවස්ථාවක් හම්බ වෙලා තියෙන. ඒකින්ද A levels කරලා විභාගය කරලා මේ බාහිරව උපාධිය කරන්න කියලා. ඉතින් ওই විදිහට මම බාහිර උපාධියත් කළා. ධර්මචක්‍ර විද්‍යාපීඨයේ අවුරුදු 3 ඉගෙන ගත්තා එතන. ඔය අතරේදී මහරගම ධර්මායතනයේට ඉඩමක් පූජා කළා නුවර හිටපු කතෝලික මහත්මුරු වගේක් වර්තමානයේ ප්‍රිම්රෝස් වෙන කියන වත්ත. ඒ කියන්නේ ඒ වත්ත ඉස්සර ඔය සේනානායකවරුන්ගේ ජාතික කටයුතු කරන්න ඒගොල්ලෝ සල්ලි ගන්න විකුණලා පස්සේ ඒ මහත්තුරු අරගෙන ඒ අය බෞද්ධයෝ නෙවෙයි. නමුත් ඒ අයගේ සම්බන්ධයක් තිබුණා හාමුදුරුවරුත් එක්ක. ඒ අය ඒ ඉඩමෙන් පන්සලකට කෑල්ලක් දෙන්න තීරණය කළා. ඒගොල්ලන්ට බදු සහනය ලබා ගන්න. ඒ කියන්නේ ටැක්ස් එක්සම්ප්ෂන් එක ලබා ගන්න ඒගොල්ලෝ මහරගම ධර්මායතනයේට මේක බාර දුන්න පූජා කළා. එතන තමයි අද ප්‍රිම්රෝස් වෙන වජිරාරාමයේ කියන එක පිහිටවල තියෙන්නේ. එතකොට මේ වජිරාරාමේ ආරම්භයේදී මම එතකොට අර ගැටමේ පන්සලේ අර මේ එතනින් ඒකයි ඉවර කරගෙන ගනිමින් හිටියේ. කොහොම හරි අම්පිටියේ ශ්‍රී රාහුල නායක හාමුදුරුවෝ මාව මට එන්න කියලා මාවත් අඬ ගහගෙන අර ගියා ප්‍රිම්රෝස් වේනේ පන්සල පටන් ගන්න. එතන ඉඳලා දැන් ඉතින් එතන බොහොම ලස්සන හොඳ තැනක්. අපි හුඟක් මහන්සියලා ඒ ප්‍රිම්රෝස් වේනේ පන්සල ආරම්භයේ ඉඳලා කටයුතු කළා. ඔය අතරේදී මට අවස්ථාවක් හම්බුණා පේරාදෙණියේ සුබෝධාරාමේ පන්සලට සම්බන්ධ වෙන. සුබෝධාරාමේ පන්සලේ හිටියේ ධම්මවාස හාමුදුරුවෝ තාමත් ඉන්නේ. ධම්මවාස නායක හාමුදුරුවෝ දැන් ඉතින් එතන බොහොම දියුණු තැනක්. උන්වහන්සේගේ ලොකු හාමුදුරුවෝ අපවත් වෙලා උන්වහන්සේ තනි වෙලා හිටියේ. ඒ ධම්මවාස හාමුදුරන්ට උදව් කරන්න මමත් අර ධර්මායතනේ මේ ධර්මචක්‍ර විද්‍යාපීඨයේ හිටපු කමලසිරි හාමුදුරුවෝත් අපි දෙන්න උන්වහන්සේට උදව් කරන්න අපි එහාට ගියා. ගිහිල්ලා අපි උන්වහන්සේට උදව් කළා විතරක් නෙමෙයි අපි එහෙදී පිරිවෙනක් ආරම්භ කළා. අද ඒක මහනුවර තියෙන ප්‍රධානතම පිරිවෙනක්. ශිෂ්‍යයෝ මම හිතන්නේ පැවිදි ශිෂ්‍යයෝ 300ක් විතර ඒ වගේ ගාණක් ඉන්නවා. නේවාසිකෝම ඉන්නවා 200කට කිට්ටු ගාණක්. ඉතින් ඒ පිරිවෙන ආරම්භ කරලා පිරිවෙන ඔය කාලෙදී මඩිහේ මහානායක හාමුදුරුවෝ දැන් මම ආයිත් දැන් ධර්මායතනයට සම්බන්ධ වෙලා එහෙ උගන්වනවා. මට එහෙ ධර්මායතනේ පරිවේනාධිපතිකම නැත්තම් ප්‍රධානාචාර්ය පදවිය මට දුන්නා. මම ඉතින් ධර්මායතනයේ අධ්‍යාපන කටයුතුත් කරනවා. ඔය අතරදී අර අපි ආරම්භ කරපු පේරාදෙණියේ පිරිවෙනට ගිහිල්ලත් සතියකට දවස් 2ක් විතර ගිහිල්ලා මම සංස්කෘත භාෂාව පාලි භාෂාව උගන්වලා එනවා. ඒ අතරදී මඩිහේ මහානායක හාමුදුරුවෝ මාව පත් කළා අධ්‍යාපන අමාත්‍යාංශයට මහානායක හාමුදුරුවන්ගේ නියෝජිතය වශයෙන්. අධ්‍යාපන අමාත්‍යාංශයට පත් කළා, ආරක්ෂක අමාත්‍යාංශයට පත් කළා, මහානායක හාමුදුරුවන්ගේ නියෝජිතය වශයෙන් මම ඒ තැන්වල කටයුතු කළා.
ධර්මායතනෙම තව හාමුදුරුවමක් ඉන්නවා අම්බලන්තොට කෝලිත හාමුදුරුවෝ කියලා. උන්වහන්සේ හිටියේ ලොස් ඇන්ජලිස් වල. උන්වහන්සේ ලංකාවට වැඩියා. උන්වහන්සේගේ සහෝදරියගේ මහත්තයා නැති වෙලා ඒකට. ඒ කියන්නේ ඉතින් මම උන්වහන්සේටත් කිව්වා මේ මහානායක හාමුදුරුවෝ කිව්වා මේ මට මේ ලියුමක් එවන්න කියලා. ඉතින් කෝලිත හාමුදුරුවෝ මට ඉක්මනින්ම ලියුමක් එව්වා. ඒ ලියුම අරගෙන ගිහිල්ලා මම මේ අතර මම දන්නේ නැහැ. ඒකට විස්තර තොරතුරු මොනවක්වත් දන්නේ නැහැ. ඇමරිකන් තානාපති කාර්යාලයට යනකොට දවසක් උදේ පාන්දරක 200ක් විතර පොලිමේ හිටියා මිනිස්සු මේ රටෙන් යන්න. ඉතින් ඔෆිස් එක ඇතුළටම යන්න හම්බුණා. වීසා හම්බුණා. වීසා හම්බුණා කියන්නේ වීසා දී වමුතුම වීසා දීමක්. අපි પાස්පෝර්ට් එක අරගෙන කාබන් පෑනින් ලියලා දුන්නා 3 month holiday කියලා. මං ඉල්ලුවෙත් එහෙමයි. ඒක තමයි මම ළඟ තියෙනවා. ඔක තමයි වීසා එක. ඊට පස්සේ ලොස් ඇන්ජලිස් වලට ගියා. ලොස් ඇන්ජලිස් වලට ගිහලා මම යන කාලේ ඇමරිකන් ඩොලර් එකක් රුපියල් 15යි. ලොස් ඇන්ජලිස් වලට ගියාම මං ඉන්න බලාපොරොත්තුවක් මොනක්වත් තිබුණේ නැහැ. නමුත් එහි පන්සලේදී කිව්වා මේ මට ඉන්න කියලා. ඒ හාමුදුරුවෝ නැහැ කියලා. ඉතින් ඊට පස්සේ මේ පන්සලේ දායකයෝයි එහි හිටිය ලොකු හාමුදුරුවෝ අහංගම අපේ පණ්ඩිත හාමුදුරුවෝ මේ ධම්මාරාම නායක හාමුදුරුවෝ උන්වහන්සේ මහරගම ධර්මායතන මහානායක හඳුට කතා කරලා මට එහෙ ඉන්න ටික කාලයක් ඉන්න අවසර හදලා දුන්නා. එන උන්වහන්සේලාගේ ඕනකමට ඉතින් මම එහෙ නතර වුණා. ඊට පස්සේ දැන් එහෙම ඉන්නකොට ඒ පන්සලෙම මගේ ග්‍රීන් කාඩ් එක හදලා දුන්නා. දැන් මේ 1990 ග්‍රීන් කාඩ් එක හදලා දුන්නා. ඉතින් මම දැන් එහෙ කටයුතු කරගෙන හිටියා. ඔය අතරේදී කැනඩාවේ ටොරොන්ටෝ වල එහෙ අපේ ඉන්නවා ටොරොන්ටෝ වල පන්සලක් තියෙනවා ටොරොන්ටෝ මහා විහාරය කියලා. එතන හිටපු කුළුගම්මන ධම්මවාස හාමුදුරුවොත් මේ මෑතකදී අපවත් වෙච්ච මඩවල පුන්නජී දොස්තර හාමුදුරුවොත් මේ දෙනව මට ආරාධනා කළා ටොරොන්ටෝ වලට අවිල්ලා පන්සලක් පටන් ගනිමු කියලා. ඊට පස්සේ මම ටොරොන්ටෝ වලට ආවා ඒ පන්සල පටන් ගන්න. ඒක තමයි දැන් අද බොහොම ප්‍රසිද්ධ පන්සලක් ටොරොන්ටෝ වෙස්ට් එන්ඩ් බෞද්ධ විහාරය කියලා මිසසාගා කියන සිටි එකේ තියෙන ටොරොන්ටෝ එයාපෝට් එකට කිට්ටුවෙන්මයි. ඒක බොහොම දියුණු පන්සලක්. මම හිතන්නේ දහම් පාසලේම ළමයි ඉන්නවා සිංහල ඒකට කැනේඩියන් නොයෙක් ජාතික ළමයි ඔක්කොම මම හිතන්නේ ළමයි 300කට වඩා ප්‍රමාණයක් ඉන්නවා දහම් පාසලේ. විශාල පිරිසක් ඉන්නවා දායක පිරිසක්. ඒක හොඳට හදාපු පන්සලක්. ඉතින් මමයි මේ ධම්මවාස හාමුදුරුවෝ මේ පන්සල ආරම්භ කරලා මම ධම්මවාස හාමුදුරුවන්ට එතන බාර දීලා ආපහු මං ආයි ලොස් ඇන්ජලිස් ගියා. ගිහිල්ලා අපි පල්ලියක් සල්ලි වලට අරගත්තා. ඒ පල්ලිය ගන්න දායකයෝ එකතු කරලා ඔය දොස්තර ජයසිංහ මහත්තයා අරගොල්ලෝ මේගොල්ලෝ කට්ටිය එකතු වෙලා පල්ලිය සල්ලි වලට අරගෙන ඒක තමයි ඇමරිකාවේ ඉස්සෙල්ලාම පල්ලියක් පන්සලක් බවට පත් කරපු අවස්ථාව. ඉතින් මේ විදිහට පල්ලිය පන්සල කරලා මං එහෙ හිටියා. ඒ කියන්නේ වසර 2000 මේ උදා වුණේ මං එහෙ ඉන්න කාලේ. ඒ කියන්නේ මිලේනියම් එක. ඊට පස්සේ ආයිත් ටොරොන්ටෝ වලට ආවහම ටොරොන්ටෝ වල ඉන්නකොට ආයි ඇමරිකාවේ මිචිගන් ප්‍රාන්තේ පිරිසක් ආරාධනා කළා එහෙ පන්සලක් ආරම්භ කරමු. ඒ පැත්තේ කොහෙවත් තැනක් නැහැ මේ බෞද්ධ කියන්නේ අපේ පන්සලක් නැහැ. ඒ රට මැද්දේ ඉඳලා චිකාගෝ ඒ පැත්තේ රට මැද්දේ ඉඳලා එක්කෝ නිව්යෝක් වලට එන්න ඕනේ. එහෙම නැත්නම් වොෂින්ටන් වලට යන්න ඕනේ. මොකක් හරි එකකට හාමුදුරු කෙනෙක් පන්සලක් හොයාගන්න. ඉතින් මේ පැත්තේ පන්සලක් ආරම්භ කරමු කියලා අපි මිචිගන් වල පන්සලක් ආරම්භ කළා ග්‍රේට් ලේක්ස් බෞද්ධ විහාරය කියලා. ඒකත් බොහොම දියුණු තැනක්. දැන් මේ මෑතකදී අපේ දායක මහත්තයෙක් සිංහල දායක මහත්තයෙක් උපාලි ෆොන්සේකා කියලා මේ මහත්තයත් නෝන මහත්තයත් දෙන්න එකතු වෙලා ලොකු ගොඩනැගිල්ලක් ඒකත් පල්ලියක් මේ පන්සලේ කටයුතු පළල් කරන්න කියලා අරන් දුන්නා. ඉතින් ඒ කටයුතු කරගෙන ඉන්නකොට
කටයුතු කරනකොට ඊළඟට මට ආරාධනාවක් ආවා කැනඩාවේ අගනුවර ඔටවා නගරේ පන්සලක් තිබුණා. යම් යම් හේතුන් නිසා ඒ පන්සල වැහිලා ගිහින් තිබුණා. මේ පන්සල නැවත ආරම්භ කරන්න කියලා ආරාධනාවක් ආවා. ඊට පස්සේ ඉතින් මමත් ජිනානන්ද හාමුදුරුවෝ දෙන්න ගිහිල්ලා ඔටාවා පන්සල ආරම්භ කරලා අපි එතන දැන් ඒක පවත්වාගෙන යනවා. ඒ අතරදී මම ලංකාවෙන් සහ වෙනත් රටවල් වල ඉන්න හුඟක් හාමුදුරුවෝ ගෙන්නගෙන ඇමරිකාවට කැනඩාවට දෙකටම ඒගොල්ලන්ව පුහුණු කරලා තැන් තැන්වල විහාරාරාම පන්සල් නැති තැන්වල ආරම්භ කරන්න යොමු කළා. ඉතින් එහෙම ගිහිල්ලා දැන් පන්සල් ආරම්භ කරපු තැන් තියෙනවා කීපයක්ම. සමහර තැන් තියෙන්නේ සමහර තැන්වල එකම සිංහල කෙනෙක්වත් නැහැ. ඔක්කොම ඉන්නේ ඇමරිකන් අය, ඇමරිකානු ජාතිකයෝ. මොකද දැන් අපේ චිකාගෝ පන්සලේ ඉන්නේ පේරාදෙණිය සුජාත හාමුදුරුවෝ කියලා අපේ ගෝල හාමුදුරු නමක්. එතන මම හිතන්නේ 2000කට වඩා ඉන්නවා සුදු ඇමරිකානු ජාතිකයෝ. ඔක්කොම මේ පන්සල කරගෙන යන්නේ ඒගොල්ලෝ. උන්වහන්සේ හරිම සරල ජීවිතයක් ගත කරන, නිහතමානී ජීවිතයක් ගත කරන, භික්ෂූන් වහන්සේලාට ආදර්ශයක් සපයන සැබෑම භික්ෂූන් වහන්සේ නමක්. උන්වහන්සේ කවදාවත් උන්වහන්සේගේ ජීවිතය තුළ අප දැක නැහැ ගැඹුරු අනවශ්‍ය වචන, ඒ වගේම සමාජයට නොගැලපෙන කාගේවත් හිත් රිදෙන දේවල් උන්වහන්සේ තුලින් අපි කවදාවත් දැකලා නැහැ. උන්වහන්සේ ඇමරිකාවේ කැනඩාවේ ජීවත් වුවත් කවදාවත් උන්වහන්සේ ලංකාවේදී ඉංග්‍රීසි භාෂාව වචනයක්වත් පාවිච්චි කරන්නේ නැහැ. ඇතැම් අය අපි දැක තියෙනවා ඉතා කෙටි කාලයක් ලංකාවෙන් බැහැරව වුණත් ඒ බැහැරව ගිහිල්ලා එනකොට සිංහල අමතක වුණා වාගේ කතා කරන ස්වරූපයක්. අපේ බ්‍රාහ්මණගම මුදිත නායක හාමුදුරුවෝ කවදාවත් පෙන්වන්නේ නැහැ තමන් වහන්සේ ඇමරිකාවේ වෙසෙන, කැනඩාවේ වෙසෙන, ඉහළම ධර්ම ප්‍රචාරයේ යෙදෙන වටිනා කෙනෙක් කියලා පෙන්වන්න හදන්නේ නැති බොහොම නිහතමානී හාමුදුරුවෝ නමක්. උන්වහන්සේ බොහොම සිල්වත් හාමුදුරුවෝ නමක්. භික්ෂු විනයට අනුව ජීවිතේ ගොඩනගාගෙන තියෙන හාමුදුරුවෝ නමක්. ඒ වගේම භික්ෂු ආකල්ප හොඳින් අගයන, ඒ භික්ෂු ආකල්ප හොඳින් ක්‍රියාත්මක කරන හාමුදුරුවෝ නමක්. ධර්මය විනය හොඳින් දන්න හාමුදුරුවෝ නමක්. කසාවත දෙදස් 12දී මට ආයිත් ලංකාවට එන්න සිද්ධ වුණා. ඒකට හේතුනේ මොකද මේ සිද්ධමුල්ල මේ මම මේ කතා කරන මම මේ ඉන්න සිද්ධමුල්ල පුරාණ විහාරයත් මේකටම මේකෙම ශාඛාවල් වශයෙන් තියෙන දීපංගොඩ ශ්‍රී වර්ධනාරාම බ්‍රාහ්මණගම දීපංගොඩ ශ්‍රී වර්ධනාරාම විහාරයත් ඒ වගේම මේ කිට්ටුවම තියෙන කුඩමාදුව සංඝිකාරාම විහාරයත් කියන මේ පන්සල් තුනේම ආධිපත්‍ය දරාපු අපේ ලොකු හාමුදුරුවෝ නායක හාමුදුරුවෝත් ඇතුළු මේ හාමුදුරුවෝ අවුරුදු 4ක් ඇතුළත මේත් ඔක්කොම අපවත් වුණා. මේ ප්‍රශ්න ඉතින් මම ලංකාවට ඇවිල්ලා ඒ උන්වහන්සේලාගේ ආදාන කටයුතු වල ඔක්කොම පුරෝගාමී වෙලා ඔක්කොම කරලා මම ආපහු ගියා. මේ ඉන්න විදිහට හාමුදුරුවන්ට ඉතින් එක්කෙනා මෙතන හිටියා. මේ පන්සල් තුනේම හිටියා. ඒ ඉන්න අයට ඒ විදිහටම පවරලා පස්සේ මට සංඝ සභාවෙන් එන්න කියලා තිබුණා. බෙල්ලන්විල විමල රතන අපි අපවත් වෙච්ච අනුනායක හාමුදුරුවෝ තමයි ඒ කාලේ සංඝ සභාවේ ලේකම් හාමුදුරුවෝ. එන්න කියලා මට කිව්වා මුදිත මේ ස්ථාන
වැදගත් හාමුදුරුවරු උගත් උතුම් හාමුදුරුවරු සංඝ සභාවේ විශාල සේවාවක් කරපු හාමුදුරුවරු හිටපු තැන්. ඉතින් මේ නිසා මේ තැන් ටික මේවා විනාශ වෙලා යන ඉඩ දෙන්න හොඳ නැහැ. ඒකින්ද දැන් ඔය ඉන්න අය එහෙම හිටපු දෙන් අපි සංඝ සභාවෙන් ඔබ වහන්සේට මේ ස්ථාන තුනේම ප්‍රධානත්වයේ පවරනවා, විහාරාධිපති ධුරේ පවරනවා කියලා සංඝ සභාවේ ඒකමතිකත්වයෙන් මට මේ සිද්ධමුල්ල ශ්‍රී සංඝාරාමයත්, දීපංගොඩ ශ්‍රී වර්ධනාරාමයත්, කුඩමාදුවේ සංඝිකාරාමයත් මේකටම අයිති තව ඉඩමක් තියෙනවා. ඉස්සර පන්සලක් තිබිච්ච තැනක් වල්ගම පන්සල්, ඒක ඉස්සර පන්සලක් තිබිලා තියෙනවා, දැන් පන්සල නැහැ. ওই ටික ඔක්කොම මාව විහාරාධිපති ධුරයට පත් කරලා පවරලා බෞද්ධ කටයුතු කොමසාරිස්තුමාලව අනුමත කරලා මට ලිපි ලේඛන බාර දුන්නා. ඊ타මාත්ම මෘදු අනතිමානී ගුණයන්ගෙන් උපලක්ෂිත සෝභමාන සුවිශිෂ්ට චරිතයක් යටතේ ශිෂ්‍යයන් විදියට අප උන්වහන්සේගේ යටතේ ශ්‍රමණ ආකල්ප වැඩි දියුණු කරන්නේ. සැබවින්ම අපි සියලු දෙනාම වාසනාවන්තයි, භාග්‍ය සම්පන්නයි. උන්වහන්සේගේ ගෝල පිරිසක් විදියට උන්වහන්සේ ගුරුවරයෙක් ලෙස අපිට දක්වන අනුග්‍රහය, දායකත්වය, අවවාද, අනුශාසනා සැබවින්ම අපේ ජීවිතවලට මහත් ශක්තියක්, මහත් පිටුවහලක් බවට පත් වෙනවා. උන්වහන්සේ ගැන කතා කරන කිසිදු කෙනෙක් මා දන්න තරමට උන්වහන්සේගේ කිසිදු අබමල් රේණුවක තරම් නුගුණක් ප්‍රකාශ කරන්නේ නැහැ. අපිත් දේශීය වශයෙන් විවිධ ස්වාමින් වහන්සේලා මුණ ගැසෙන්න යනකොට මුදිත හාමුදුරුවන්ගේ ගෝලයෙක් කිව්වොත් අර සාමාන්‍ය විදියට කියනවා නම් අපිටත් සමාජයේ ලොකු පිළිගැනීමක් තිබෙනවා මුදිත නායක හාමුදුරුවන්ගේ ගෝලයෙක් කියලා කිව්වොත්. ඒක නිසා අපිත් ශිෂ්‍යයන් විදියට උන්වහන්සේ අපිට ලබා දුන්නු ඒ ආදර්ශ පරමාදර්ශ සුරක්ෂා කරමින් උන්වහන්සේගේ යම් අරමුණක්, යම් පරමාර්ථයක් ශිෂ්‍යයන් ලෙස අපිට ලබා දීලා තිබෙනවද? අපේ සියල්ල ඒ ආකාරයටම ඉදිරියට සුරක්ෂිතව ප්‍රායෝගික වශයෙන් අරගෙන යනවා. විශේෂ වශයෙන් උන්වහන්සේ තුල තිබෙන සුවිශිෂ්ට කාරණාවක් තමයි මේ විනය කියන කාරණාව ආරක්ෂා කිරීම. අපි උන්වහන්සේ යටතේ ශ්‍රමණාකල්ප වැඩි දියුණු කරනකොට උන්වහන්සේ අපිට නිරන්තරයෙන් කියන්නේ සැබවින්ම පොඩි නම ගිහියට වැඩිය වෙනස්. අඤ්ඤෝ මේ ආකප්පෝ කරණීයෝති පබ්බජිතේන අබින්හන් පච්ච වෙක්කිතබ්බන්. පොඩි නම හොඳට මතක තියාගන්න. ගිහියගේ ආකල්පයි පැවිද්දගේ ආකල්පයි කියන්නේ අහසට පොළොව වගේ. පැවිද්දා තුළ තිබිය යුතුයි ආධ්‍යාත්මික ගුණධර්ම. පැවිද්දා තුළ තිබිය යුතුයි මනාව ශික්ෂණය වෙන්න අවශ්‍ය කරන ගුණධර්ම ටික. මේ ටික නැති වුණොත් ওই පොඩි නමලත් නිකන් සිවුර පොරව ගත්ත ගිහියෝ ටිකක් වගේ. ඒක නිසා උන්වහන්සේ අපිට නිරන්තරයෙන්ම අවවාද අනුශාසනා සිදු කරන්නේ මේ තේරවාදී නිර්මල බුදුදහම තුලින් අපේ ජීවිතයේ යථාර්ථය ආධ්‍යාත්මික වශයෙන් ළඟා කර ගන්නවා සේම අපි ඉගෙන ගත්ත මේ සම්ප්‍රදාය ධර්මය අනාගතයට කොහොමද පරමාර්ථ වශයෙන් පවරන්නේ කියන එක උන්වහන්සේගේ ජීවිතයේ ප්‍රමුඛ නියෝජනයක්. උන්වහන්සේගේ බොරු ආටෝප සාටෝප නැති මේ මහ පොළවේ පය ගහලා ජීවත් වෙන මේ මහ පොළවේ යථාර්ථය අඳුනන මිනිස්සුන්ගේ ජීවිතයේ ගුණ සුවඳ වලට වටිනාකමක් ලබා දෙන සැබවින්ම හිතමිත්‍ර ලෙන්ගතු චරිතයක් ලෙසයි උන්වහන්සේ අපි සියලු දෙනාම දැන හඳුනාගෙන තිබෙන්නේ. ඉතින්
කොහොම හරි මගේ පරමාර්ථයත් මගේ බලාපොරොත්තුවත් අර බුදුරජාණන් වහන්සේ රතන සූත්‍රයේ අවසාන ගාථාවේදී දේශනා කරනවා හීනං පුරාණං නවං නත්ති සම්භවං කියලා. ඉතින් හුඟක් දෙනා ඒක දන්න කතාවක්. අන්නේ නැත්තම් ආයසරයක් මේ දිග ඇරෙන භවය දිග අරගන්නේ නැතුව ඉන්න පුළුවන්කම හදාගන්න පුළුවන් නම් අන්න ඒකටයි මගේ මම මේ උත්සාහ කරන්නේ උත්සාහය වෙන්නේ. ඉතින් ඒකත් අර දසධම්ම සූත්‍රයේදී 10 වෙනි කාරණේදී කියනවා අවසාන අවස්ථාවේදී මරණ මොහොතේදී කවුරු හරි ඇහුවොත් එහෙම දැන් ඔබ වහන්සේ මෙච්චර කල් මේ මහාන වෙලා ඉඳලා මේ මොනවද කරගත්තේ කියලා ඇහුවොත් ඉතින් අන්න ඒ බඳු ප්‍රශ්නයකදී විපිලිසර නොවි මැරෙන්නට කටයුතු කරන්නයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඉතින් මමත් පුළුවන් තරම් උත්සාහ කරනවා. ඉතින් අපි දන්නේ නැහැ කොහොමද කියලා. මොකද හේතුව කම්මාවරණ විපාකාවරණ කිලේශාවරණ කියලා ওই විදිහට තියෙනවා. ඉතින් මේ ධර්මයේ දන්න අය දන්නවා. ඉතින් කර්මාවරණයක් වගේ දෙයක් තිබුණොත් එහෙම විපාකාවරණයක් වගේ දෙයක් එහෙම තිබුණොත් එහෙම ඉතින් ඒ අභිමතාර්ථය එහෙම සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට මේ මහානකමත් පවත්වාගෙන මගෙන් මේ සමාජයටත් මොනවා හරි යම් මෙහෙයක් සේවයක් සිද්ධ කරන්න පුළුවන් නම් ඒකත් කරලා ශාසනික වශයෙන් මම ශාසනය කියන එක විශ්වාස කරන්නේ මේ තියෙන මේ බාහිරෝ පේන්න තියෙන මේ විහෙර විහාරවත් එහෙම නැත්නම් මේ තියෙන ඔය ධාතු චෛත්‍ය අරවමේවත් නෙමෙයි ශාසනය කියලා කියන්නේ කෙලින්ම ඒ මගේ නිර්වචනයට අනුව ශාසනය කියලා කියන්නේ ධර්මයයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒ ධර්මයේ සම්පූර්ණම යමුනේ පුද්ගලයෙකුට ඒ පුද්ගලයාගේ තියෙන මෙන්න මේ දුක්ඛන්දෙන් නිදහස් වෙන්නයි මේ ධර්මය අවශ්‍ය වෙන්නේ. ඉතින් අන්න ඒ විදිහට ඒ ධර්මයේ නැත්තම් මේ ශාසනයේ යෙදිලා එහි යම් ඵලයක් ලබා ගැනීම මොකක් හරි පරමාර්ථයකට ලබා ගන්න තරමට වාසනාව පුණ්‍ය මහිමේ තියෙනවා නම් ඒ ලබා ගැනීමට තමයි ඉතින් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ ගමනේ අවුරුදු 70ක ජීවිතේ දැන් 69යි ලබන ඔක්තෝබරයකට අවුරුදු 70යි. එයින් අවුරුදු 52ක් මහාන වෙලා මහාන ජීවිතය ගත කරලා තියෙනවා. 50ක් උපසම්පදා සීලය ආරක්ෂා කරලා තියෙනවා. ඉතින් මේ කාලේ මේ දුර කාලයක්, ඒ කියන්නේ 7 වර්ෂ භාගයක් මේ ගමන ආවේ හුඟක් දෙනෙකුගේ දායකත්වයෙන්. අම්මා තාත්තා මේ ලෝකයට මාව බිහි කළා, පුංචි කාලේ හැදුවා වැඩුවා. ඊළඟට මහාන කළා ලොකු හාමුදුරුවරු මහාන කරලා මාව උපසම්පදා කළා. මට ඒක මතක් කරන්න බැරි වුණා. මාව උපසම්පදා වෙනකොට 1972 ජුනි මාසේ 25 වෙනිදා උපසම්පදාවේදී මට උපාධ්‍යායන් වහන්සේ වුණේ ඒ කාලේ මොල්ලිගොඩ ප්‍රවචනෝදේ පරිවේනාධිපතිව වැඩවිසූ කෝට්ටේ කල්යාණී ධර්ම මහා සංඝ සභාවේ මහානායක දුරන්දරව වැඩ හිටපු මොල්ලිගොඩ අරියවංශ මහානායක හාමුදුරුවෝ ඊළඟට මට කර්මාචාර්ය හාමුදුරුවරු බවට පත් උනේ පිටිපෙන්න ඥානිස්සර නායක හාමුදුරුවෝ පෝරේ පන්සලේ වැඩ වාසය කරපු ඒ වගේම රිලාවල පන්සලේ මේ කිට්ටුව තියෙන මේ රිලාවල පන්සලේ වකට වැඩ හිටපු පණ්ඩිත හාමුදුරුවෝ ඒ දෙනම තමයි මට කර්මාචාර්ය හාමුදුරන් වහන්සේලා වුණේ. ඉතින් උන්වහන්සේලා ඒ වගේම මට සම්පූර්ණ මේ පැවිද්දට අදාළ ඔක්කොම දේවල් උගන්වලා මේ සියලු දියුණුව සැලසුනේ මහරගම ධර්මායතනේ මඩිහේ මහා නායක හාමුදුරුවෝ අම්පිටියේ නායක හාමුදුරුවෝ උන්වහන්සේලාගේ පාසෙවණයට. ඉතින් උන්වහන්සේලාට ඒ වගේම වැඩි කාලයක් හිටියේ මහරගම ධර්මායතනේ නුවර සහ විදේශගතව. හරියටම විදේශගතව දැන් අවුරුදු 35කට ආසන්න කාලයක් මම ඉන්නවා. ඉතින් මේ කාල සීමාව තුල මේ මුළු ජීවිතේම හැම පැත්තෙම ජීවිතය ගමන් කළේ මේ දායක දායිකාවන්ගේ මේ සිව්පසේ නිසා. ඒ සිව්පසේ පූජා කරපු අය, පූජා කරන අය අදටත්
මා වෙනුවෙන් කටයුතු කරන අය මේ අදටත් දැන් මෙහි ආවම නැත්නම් ඇමරිකාවේ කැනඩාවේ පන්සල් වල ඉන්නකොට එහෙම හරියට හුඟක් දෙනා බොහෝම කරුණාවෙන් මෛත්‍රියෙන් හොයලා බලනවා, බේත් හේත් කරනවා, අවශ්‍ය දේවල් සිද්ධ කරනවා. ඉතින් ඒ සෑම දිනාටමත් ඒ වගේම කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් මගේ පිළිවෙල පිළිබඳව අප්‍රසාදයෙන් හෝ එහෙම නැත්නම් මට මොනවා හරි මාව පිටු දකින්නට හෝ මොනවා හරි ආකාරයකින් මාව නිරපන්න හෝ මොනවා හරි ආකාරයකින් මා කෙරෙහි යම් ගැටෙන හිතක් හදාගෙන ඉන්නවා නම් කවුරු හරි සෑම දිනාටත් මම බොහොම පින් අනුමෝදන් කරනවා. ඒ ගැටෙන අයට පින් අනුමෝදන් කරන්නේ ඒගොල්ලන්ගේ ගැටීම් මට නොගැටී ඉන්න උගන්වනවා. ඉතින් ඒ යම් කෙනෙක් මා සමග ගැටෙනවා නම් එතන ගිනිපත් වෙන්නේ මාත් ගැටෙන්න ගියොත් තමයි. එතකොට ඒගොල්ලෝ ගැටෙන ඕනම කෙනෙක් ගැටීමක් හදාගන්න හදනවා නම් මම ඒක තේරුම් අරගෙන මම ගැටෙන්නේ නැත්තම් අන්නේ ගැටෙන නැතිවීම කියන එක අර ඇත්තෝ මට උගන්වනවා. ඉතින් කාටත් පින් අනුමෝදන් කරනවා, පින් දෙනවා. එතකොට මේ ජීවිත කාලය තුල මේ අනිත්‍ය සතුටු කරන්න, අනිත්‍ය වෙනුවෙන් ලෝකයේ ජයග්‍රහණය කරන, ලෝකයට කටයුතු කරන්න මම කොයි වෙලාවකවත් එහෙම අදහස් කරගෙනත් නැහැ. නැත්තම් මේ තියෙන ඔක්කොම තියාගෙන නමක් තියාගෙන නමක් හදාගන්න එහෙම කිසිම දෙයකට මම ඇත්තටම එක එක්කෙනා කියනවා ඔය පොත්පත් ලියන්න අරවමයි කියලා. ඉතින් මම කියනවා මම ලියලා දෙන්නම් නමවත් නොදා පළ කරනවා නම් කියලා. ඒ කියන්නේ මේක මොකකින්දවත් නෙවෙයි. ඉතින් මම මේ මොකද්ද කරන්න මොකද්ද වෙන්න ඕන කියන එක අඳුනගෙන තියෙන නිසා. ඉතින් ඔය පරමාර්ථයෙන් කටයුතු කරනවා. තවත් ඉතින් කෙටි කාලයක් ජීවත් වෙන්න පුළුවන් වෙයි. ඉතින් මම හුඟක් සතුටු වෙනවා මේ අපේ පන්සල් වල ඉන්න අපේ මේ ශිෂ්‍ය හාමුදුරු, ගෝල හාමුදුරු හරිම හොඳයි. ඒ කියන්නේ බොහොම ගුණගරුකයි, ඉගෙන ගන්න කියා ගන්න කැමැති. ඊළඟට මේ සම්ප්‍රදාය අපේ තියෙනවා පැවිදි සම්ප්‍රදායක්. මේ සම්ප්‍රදාය ඉදිරියට ගෙනියන්න කැමැති. ඉතින් ඒ ඇත්තන්ටත් පුංචි අය ඉන්නවා, ලොකු අය ඉන්නවා. ඒ සියලු දෙනාටත් ආශිර්වාද කරනවා. ඉතින් මෙච්චර වේලාවක් මේ මගේ මේ ජීවිත කතාව යම් අර්ථයක් තියෙනවා නම් ඔබට ඒ අර්ථයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. මේ හැම දිනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් සියලු යහපත වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. යොහොති වියත්තෝච විසරදෝච බහුස්සතෝ ධම්මතරෝහති ධම්මස්ස හෝති අනුධම්මචාරේ සත්තාතිසෝ වොච්චති සංඝ සොපනෝ. යම් කිසි භික්ෂුවක් ව්‍යක්ත වේද විශාරද වේද එසේම බහුශ්‍රත භාවයෙන් හා ධර්මතර බවින් යුක්ත වේද ධර්මයට අනුකූලව ධර්මානුකූලව හැසිරෙන්නේ වේද ඒ භික්ෂුව සංඝ සමාජය බබළුවන්නෙක් වේ. සිත්තමුල්ල සංඝාරාමය, කුඩාමාදුව සංඝිකාරාමය, දීපංගොඩ වර්ධනාරාමය, ඇමරිකාවේ මිචිගන් ග්‍රේට් ලෙක්ස් බෞද්ධ විහාරය සහ කැනඩාවේ හිල්ඩා ජයවර්ධනාරාමය යන පංච මහා විහාරාධිපති, කැනඩාවේ ප්‍රධාන සංඝනායක, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත, ශාසන කීර්ති ශ්‍රී අරියවංශ අතිපූජ්‍ය බ්‍රාහ්මණගම මුදිත නායක ස්වාමීන්ද්‍රයණන් වහන්සේ